මේ තුන් ලෝකෙම අග්‍රතම කෙනා තමයි පුද්ගලයෙක් විදියට ගත්තාම අපි කවුරුත් ආදරයෙන් සරණ යන්නට යෙදුන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේට වඩා ඉහළින් මේ ලෝකෙ කිසි කෙනෙක් නැහැ. බුදුරජාණන් වහන්සේත් හිතුවා මට ගුරුවරයෙක් ඉන්නවා නම්. දැන් බුදුරජාණන් වහන්සේ හිතුවා මට වඩා සීලෙන් ඉහළ කෙනෙක් ඉන්නවාද? තුන් ලෝකෙම බැලුවා අස්සක් මුල්ලක් නෑර මට වඩා සීලෙන් උසස් කෙනෙක් ඉන්නවාද කියලා. සීලෙන් උසස් කවුරුත් නෑ. බුදුරජාණන් වහන්සේ බැලුවා මට වඩා සමාධියෙන් උසස් කෙනෙක් ඉන්නවාද කියලා. සමාධියෙන් උසස් කෙනෙකුත් නෑ. මට වඩා ප්‍රඥාවෙන් උසස් කෙනෙක් ඉන්නවද කියලා බැලුවා. ප්‍රඥාවෙන් උසස් කෙනෙකුත් නෑ. එතකොට බුදුරජාණන් වහන්සේට ඉහළින් මේ තුන් ලෝකේ කිසිම කෙනෙක් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය ගුරු තන්හිලා තබා ගත්තා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ජීවිතයට ගලපාගෙන මේ තුන් ලෝකෙම බබළුපු පිරිසක් ඉන්නවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ලාය මඩලින් උපන්න ඕරස පුත්‍ර වූ ඒ උතුම් රහතන් වහන්සේලා. බුද්ධ ශාසනයේ වැඩ සිටිය ඒ මගපලලාභී අෂ්ටපුද්ගල ආර්ය මහා සංඝරත්නය නියෝජනය කරන 80 මහා ශ්‍රාවකයන් අතර බැබලි වැඩ සිටිය උත්තමයන් වහන්සේ නමක් ගැන අපි අද ඉගෙනගෙන හොඳට අපි මේ උතුමන් වහන්සේලාගේ ජීවිත ගැන තොරතුරු දැනගෙන ඒ ආර්ය මහා සංඝරත්නය තමයි අපි සරණ යන්නේ. අපි ආර්ය මහා සංඝරත්නය කියලා සරණ යන්නේ කවුද කියලා අපි හොඳට දැනගන්න ඕනේ. එතකොට මේ බුද්ධ ශාසනයේ වැඩ සිටිය ප්‍රත්‍යලාභී සිව්පසෙන් අග්‍රස්ථානයේ ලැබපු සීවලී මහරහතන් වහන්සේ ගැන තමයි අපි අද ඉගෙන ගන්නේ. දැන් මම හිතන්නේ බොහෝ අය ගෙවල් වල සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරයක් තැන්පත් කරගෙන පිරිම් වහන්සේ නමක් තැන්පත් කරගෙන දානේ පූජා කරනවා. අදට සීවලී මහරහතන් වහන්සේට කොයිතරම් දම්පැන් ලැබෙනවද? මොන වගේ පිනක්ද සසරේ සීවලී මහරහතන් වහන්සේ කරගත්තේ? අපි මේ කතාවයි දැනගන්නේ. ඇයි අපි මේ කතා දැනගන්නේ? ඇයි අපි මේ කතා ඇසිය යුත්තේ? ඒ ආර්ය මහා සංඝරත්නය ගැන පැහැදිලි මෙති කරගන්න. බුදුරජාණන් වහන්සේ සෝතාපට්ටි අංග විදියට මොනවාද දේශනා කරේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම, ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම, මහා සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන පැහැදීම, ආර්යකාන්ත සීලය කියන මෙන්න මේ හතර කිව්වා. බුදුරජාණන් වහන්සේ මේ හතරට කිව්වා සෝතාපට්ටි අංග කියලා. එතකොට ඔන්න ඔය සෝතාපට්ටි අංග ඇති කරගත්තොත්, සෝතාපන්න වුණොත් ඒ ශ්‍රාවකයා සතර අපායෙන් නිදහස් වෙච්ච කෙනෙක්. අය කවදාවත් සතර අපායට වැටෙන්නේ නැති කෙනෙක්. එයා ඒකාන්ත වශයෙන් ආත්ම භාව 7ක් ඇතුළත මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන කෙනෙක්. ඒ නිසා තමයි අපි බුදුරජාණන් වහන්සේ ගැන ඉගෙන ගත යුත්තේ. බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදා ගත යුත්තේ. බුදුරජාණන් වහන්සේ ගැන අපි දන්නේ යම් තාක්ද ඒ තාක් අපේ පැහැදීම. ධර්මයේ ගැන දන්නේ අපි යම් තාක්ද ඒ තාක් පැහැදීම. මහා සංඝරත්නය ගැන දන්නේ අපි කොච්චරද එච්චරයි පැහැදීම. ඒ නිසා මේ කාලේ ඉන්න සංඝරත්නය ගැන දැකලා කෙනෙක් හිත අපහදා ගත්තොත් ආර්ය මහා සංඝරත්නය කියලා මේ සියලු දෙනාමයි තියෙන්නේ. ඒ නිසා දැන් කාලේ ඉන්න අය ගැනත් හිත පහදා ගන්න පුළුවන්. මේ චීවරයක් දාගෙන ඉන්න මහා සංඝරත්නය නියෝජනය කරන්නේ
ඒ සාරිපුත්ත මොග්ගල්ලාන මහා කස්සප ආනන්ද නන්ද රාහුල ආදී සීවලී මහරහතන් වහන්සේ ආදී උතුම් මහා සංඝරත්නයනේ කියලා හිත පහදා ගන්නට තමයි අපි ඒ උතුමන් වහන්සේලා ගැන දැනගත යුත්තේ. මේිට කල්ප ලක්ෂයකට පෙර මේ ලෝකෙට පහළ වුණා පදුමුත්තර කියන බුදුරජාණන් වහන්සේ. ওই පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන කාලේ අපේ සීවලී මහරහතන් වහන්සේ හංසවතී නුවර රජුරෝ. ඒ රජතුමා හරි ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට යනවා. නිතරම මහා සංඝරත්නය ඇසුරු කරනවා. දවසක් හංසවතී නුවර මේ රජුරෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට යනකොට එදා ධම්සභා මණ්ඩපයේදී බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයට අග්‍රතනතුරු දෙනවා. එදා බුදුරජාණන් වහන්සේ එතන හිටිය සුදර්ශන කියන රහතන් වහන්සේට ප්‍රත්‍යලාභීන් අතර අග්‍රස්ථානය ලැබලා දුන්නා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ප්‍රත්‍යලාභීන් අතරින් මේ සුදර්ශන රහතන් වහන්සේ අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ එදා අග්‍ර තනතුර ලැබලා දුන්නා. ඔක බලාගෙන හිටියා හංසවතී රජුරුව. බලාගෙන ඉඳලා හිත පහදා ගත්තා. අනේ මටත් බුද්ධ ශාසනයක මේ වගේ බුදුරජාණන් වහන්සේ නමක් යටතේ මේ ප්‍රත්‍යලාභී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබා ගන්නට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරා. ප්‍රාර්ථනාවක් කරලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා වන්දනා කරා. වන්දනා කළා කිව්වා ස්වාමීනි මටත් ආසයි තුනා මෙහෙම කියලා. බුදුරජාණන් වහන්සේ බැලුවා. බලද්දි පින්වන්ත කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරා තව කල්ප ලක්ෂයක් ඇවෑමෙන් මහා භද්‍ර කල්පයක් මේ ලෝකෙට පහළ වෙනවා. ඒ මහා භද්‍ර කල්පයේ බුදුරජාණන් වහන්සේලා 5 නමක් ලෝකෙට පහළ වෙනවා. ඒ 5 නම අතරින් කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන ඔක්කාක කියන පරම්පරාවෙන් පැවතෙන ඒ ගෞතම නම් වූ ගෝත්‍රයට අයිති ගෞතම තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ සීවලී නමින් ප්‍රත්‍යලාභී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබනවා කියලා එදා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අපේ සීවලී මහරහතන් වහන්සේට අර හංසවතී රජුරවන්ට නියත විවරණ ලැබලා දුන්නා. නියත විවරණ ලැබලා දුන්නාට පස්සේ ඒ ජීවිතයේ බොහෝ පින් රැස් කරගත්තා. බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා සාදු සාදු ස්වාමීනි එහෙනම් මගේ දාණයට හෙට ඉඳන් දවස් 7ක් අපේ ගෙදරට දාණයට වටින්න කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මගේ ශ්‍රාවක සංඝරත්නයේ 68 ලක්ෂයක්. පොඩි ප්‍රමාණයක්ද 68 ලක්ෂයක්. 68 ලක්ෂයක් මහා සංඝරුවනට දම්පැන් පූජා කරන්න තියෙනවා නම් කොයිතරම් වාසනාවක්ද මට. දැන් මේ රජ කෙනෙක්නේ. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ සියලු සංඝරත්නයත් එක්ක අපේ රාජ්‍යයට වඩිනසේක්වා කියලා ආරාධනා කරා. ඒ ආරාධනාව නිහඬව සිටීමෙන් බුදුරජාණන් වහන්සේ බාරගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ දින 7ක් වඩිනවා. ඒ රජුරුවන්ගේ රාජමාලිගාවට දම් පැම් වලින් අඩුවක් පාඩුවක් නැතුව ඔතන මහරහතන් වහන්සේලා කී නමක් වැඩ ඉන්නට ඇත. ඉර්ධිමත් මහරහතන් වහන්සේලා කී නමක් ඔය ස්ථානයේ වැඩ ඉන්නට ඇත. සියලු දෙනාට දම් පැම් පූජා කරගත්තා. බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයට දම් පැම් පූජා කරගෙන බොහෝ පින් කරගෙන ඒ පින්වන්ත රජුරෝ මරණින් මත්තේ මේ මනුස්සකය අතහැරලා නිදා පිමිදියාක් මෙන් තවතිසා දිව්‍ය ලෝකේ ලස්සන විමානයක දිව්‍ය රාජයෙක් වෙලා පහළ වුණා. තවතිසා දිව්‍ය ලෝකේ බොහෝ පින් කරගෙන
තවතිසා දිව්‍ය ලෝකයේ බොහෝ සැප සම්පත් අනුභව කරලා ඔන්න ආයෙත් විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80000ක් 80000ක් ආයුෂ පැවති කාලේ විපස්සී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මනුස්ස ලෝකේ ආයි ඉපදුනා. එතකොට ওই විදිහට ඉපදුනහම බන්දුමති රාජධානියේ තමයි විපස්සී බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණේ. බන්දුමති රජුරෝ ඒ කාලේ විපස්සී බුදුරජාණන් වහන්සේට තරඟෙට දම්පැන් පූජා කරනවා. පින් කරන්නේ තරඟෙට. නගරවාසීන් දානේ පූජා කරද්දි බලාගෙන ඊට වඩා ලොකුවට රජුරෝ දානේ පූජා කරනවා. නගරවාසීනුත් තරඟය අතාරින්නේ නැහැ. නගරවාසීන් රජුරෝ පූජා කරන්නේ මොනවාද කියලා බලාගෙන ඊට වැඩි යමක් පූජා කරනවා. ඊට පස්සේ කල්පනා කරා රජුරුවන්ට වඩා වටින දෙයක් පූජා කරන්න ඕනේ. රජුරුව මීපැණි පූජා කරේ නෑ දානෙට. රජුරුව කිරි පූජා කරෙත් නෑ දානෙට. එහෙනම් කොහෙන් හරි හොයාගන්න ඕනේ කියලා. ඔන්න ඒක තරුණෙක් පුරුෂයෙක් රාජවාසලේ හැම තැනම හොයාගෙන යනවා කිරි මීපැණි. එදා ওই නගරයට ඇතුල් වෙනවා කෙනෙක්. දනව්වාසී කෙනෙක් ඇතුල් වෙනවා. කිරි වගේක් හම්බ වෙනවාට අලුත මුදවපු කිරි. කිරි හට්ටිය විශාල කිරි හට්ටියකුත් උස්සාගෙන එනකොට අතරමඟදී මීයක් තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ප්‍රවේශමෙන් ওই මීය කඩා ගන්නවා. දැන් මී පැණි කිරි අරගෙන විකුණන්නට මේ ඉන්නේ. එනකොට අර කිරි මී පැණි හොයාගෙන යන කෙනාටත් මෙයාව හම්බෙනවා. අනේ මං ඕකමයි හෙව්වේ. ඕවමයි මං හෙව්වේ. මට ඕක දෙන්න මං කහවණුවක් දෙන්නම් කිව්වා. මෙයා කල්පනා කරනවා කහවණුවක් කොහොමද වටින්නේ මේක? මසු භාගයක්වත් වටින්නේ නැති එක කහවණුවක් දෙන්න හදනවා. ඒ කාන්තේ මෙයා ගාව බොහෝ සල්ලි ඇති. මම මේකේ ගණන් උස්සන්න ඕනි කියලා හිතුවා. කහවණුවකට නම් දෙන්නේ නැහැ කිව්වා මේක. එහෙනම් කහවණු දෙකකට තුනකට නෑ කහවණු 10කට එනකම් මේක ගණන් ඉස්සුවා. උසලා කල්පනා කරා කහවණු 10කට වැඩි ගත්තොත් නම් හරිය සාධාරණයි කියලා මෙයා කියනවා. ඊට පස්සේ මෙයා අවසානට මෙයා අවංකයි. මෙයා කියනවා මේ වෙලෙන්දා කියනවා මසු භාගයක්වත් වටින්නේ නැති මේ කිරි පැණි ඇයි මේ කහවණු 10ක් දීලා මගෙන් ගන්නෙ? එතකොට කියනවා මට කහවණු 10ක් නෙමෙයි වටින්නේ. අද විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපි නගරවැසියෝ දානේ පූජා කරනවා. විපස්සී බුදුරජාණන් වහන්සේ මහා පින්වන්තයි. ඒකාන්තයෙන් විපස්සී බුදුරජාණන් වහන්සේටමයි ඔය මේ පැණි කිරි. මං කීයක් ගියත් ඔක මිලදී ගන්නවා කියලා. මට සල්ලි නෙමෙයි වටින්නේ කියලා අර කිලි කිල්ලුවා. මෙයා ඒ වෙලාවේ කල්පනා කරා එහෙනම් මම මේ කිරි විකුණන්නෙත් නෑ. එහෙනම් මම මේ කිරි විපස්සී බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. මටත් පුළුවන් ද පූජා කරන්න කියලා ඇහුවා. ඔයා පූජා කරත් මම පූජා කරත් විපස්සී බුදුරජාණන් වහන්සේට නම් පූජා කරන්නේ ප්‍රශ්නයක් නැහැ. නම් ඔයා පූජා කරගන්න ඕක කිව්වා. ඒ වෙලාවේ මෙයා සල්ලි ගන්න නැතුව එදා විපස්සී බුදුරජාණන් වහන්සේට දානේ පූජා කරන තැනට අර කිරි හට්ටියත් මී පැණිත් ඉතා ශ්‍රද්ධාවෙන් ඔළුවේ තියාගෙන අරන් ආවා. අරන් ඇවිල්ලා විපස්සී බුදුරජාණන් වහන්සේට දානේ පූජා කරන වෙලාවට අර කිරි හට්ටිය වැහිලා යන්න මී පැණි පුරවනවා. මී පැණි උතුරන්ට මී පැණි පුරවනවා. කලවම් කරලා ඔළුවේ තියාගෙන ගිහිල්ලා තමන්ගේ අවස්ථාව ලැබෙනකොට අනේ ස්වාමීනි මං අහිංසක අසරණ දුප්පත් කෙනෙක්. මගේ දාණය මහත්ඵල වෙනසේක්වා. බුදුරජාණන් වහන්සේට මේ දාණය පූජා වේවා කියලා ඒ කිරි පැණි භාග්‍යතුන් වහන්සේ උදෙසා පූජා කරගත්තා. කොහොමෙන්ද පින? බලමු කොහොමද ආවේ කියලා. මරණින් මත්තේ ආයි තවතිසා දිව්‍ය ලෝකේ. තවතිසා දිව්‍ය ලෝකේ ගිහිලා ආයෙත් ওই විදිහට
මනුස්ස ලෝකෙට ගොඩාක් සැප සම්පත් වෙලා ආයි මනුස්ස ලෝකෙට ආවා. පින බලපානවා. මනුස්ස ලෝකේ ආයිත් රජෙක්. දැන් රජ වෙලා බ්‍රහ්මදත්ත රජුරෝ. එතකොට බරණැස. දැන් මොකද කරන්නේ? රට පාලනය කරනවා. රජුරුවන්ට හරි ලෝභ සිතුවිලි ළඟ රාජ්‍ය අල්ලගන්න. මේ රජාටත් ලෝභ සිතුවිල්ලක් ආවා. අල්ලපු රාජ්‍යත් මගේ කරගන්න තියෙනවා නම් කියලා. බලන්න රජ වෙනකොට පව් කරගන්න තරම්. ඊට පස්සේ මොකද කරන්නේ? අර රාජ්‍යට තියෙන කෑදරකමට තණ්හාවට රාජ පුරුෂයොත් එක්ක එකතු වෙලා ඒ රාජ්‍යයේ ප්‍රධාන වාසල් දොරටු වහලා ඒ රාජ්‍ය වටේ මුරකාවල් දැම්මා. මුරකාවල් දැම්මට කුඩා දොරටු වලින් මිනිස්සු ගිහිල්ලා නගරයෙන් බඩු අරගෙන ආයි රාජ්‍ය ඇතුළට ගිහලා රාජ්‍ය හොඳට ජීවත් වෙනවා. මේ රාජ්‍යරුව අවුරුදු 7යි මාස 7ක් දැන් රාජ්‍ය වටේට රැකවල් දාගෙන ඉන්නවා. මව්දේවි ඇහුවා මේ කට්ටියට කතා කරලා උඹරගේ රජා දැන් අවුරුදු 7යි මාස 7ක් පේන්න නැහැ කොහෙද ගියේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා අපේ රජතුමා රාජ්‍ය අල්ලන්න ගිහලා තව එතන කියලා. ඕක කොහොම කරලා හරියන්නේ නැහැ කිව්වා. ඔය කුඩා දොරටුත් වහන්න ඕනේ කිව්වා. ඔය මිනිස්සු ඔක්කොම හිර කරගත්තොත් නම් ඔය රාජ්‍ය අල්ලගත්ත හැකි කිව්වා. රාජ්‍ය සියලු දොරටු වැහුවා. රාජ්‍ය ඇතුලේ මිනිස්සු හිර වුණා. කණ්ඩ බොණ්ඩ නැති වෙනකොට මොකද කරන්නේ? රාජ්‍ය රජා අල්ලලා මැරුවා රාජ්‍ය ඇතුලේම මිනිස්සු. මරලා අර රජුරවන්ට රාජ්‍ය බාර දුන්නා. අර අල්ලන් දාපු රජුරවන්ට. දැන් රාජ්‍ය දෙකම ලැබුණා. සැප සම්පත් විඳලා ඒ ජීවිතේ හොඳට ජීවත් වුණා. මිනිස්සු පීඩාවට පත් කරපු දේ සසරේ ආවා. මරණින් මත්තේ ගිහිල්ලා අවීච මහා නරකාදී උපදුනා. එහෙනම් මේ කාලෙත් පීඩාවට පත් වෙන රජවරු කොහෙ ගිහිල්ලා උපදීද? ජනතාව පීඩාවට පත් කරන රජවරු උපදින තැන. ඒ රජුරන්ටත් ඒ දුන්නා. කවුද මේ? කල්ප ලක්ෂය පෙරම් පුරපු අපේ සීවලී මහරහතන් වහන්සේ. නේද මේ? අවීචයට වැටුණා. අපි ගැන කවර කතාවද? දැන් රජවරු ගැන එනම් කවර කතාවද? නේද? ඊට පස්සේ අවීචයෙන් ආයෙනවා. ආයෙ ඇවිල්ලා ඔහොම සසරේ ගොඩාක් ගමනක් ගිහිල්ලා මේ මහා භද්‍ර කල්පේ මේ ලෝකෙට පහළ වෙනවා. සිව් වෙනුව අපි කවුරුත් ආදරයෙන් සරණ යන්නට යෙදුන අපගේ ගෞතම තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පහළ වෙන කාලේ ඔන්න පින්වන්ත රජෙක් හිටියා. ලිච්ඡවි රජෙක්. කෝලිය රාජ්‍යයේ ලිච්ඡවි රජුරවන්ටත් ලිච්ඡවි රජුරවන්ගේ බිසව සුප්පාවාසා රාජ බිසවටත් ධාව ඉපදුනේ මව් කුසේ පිළිසිඳ ගත්තා. දැන් දරුවා මව් කුසේ පිළිසිඳගෙන අවුරුද්දක් ගත වුණා. දරුවා ලැබෙන්නේ නැහැ. අවුරුදු 2ක් ගත වුණා. දරුවා ලැබෙන්නේ නැහැ. අවුරුදු 3ක් ගත වුණා. දරුවා ලැබෙන්නේ නැහැ. අවුරුදු 7ක් ගත වුණා. දරුවා ලැබෙන්නේ නැහැ. සෑහෙන්න දුක් විඳා මේ මෑණියන් මව් කුසේ දරුවා තියාගෙන අවුරුදු 7යි මාස 7ක්. අහලා තියෙනවද එහෙම? අවුරුදු 7යි මාස 7ක් දරුවෙක් කුසේ. දරුවා ලැබෙන්නේ නැහැ. දරුවා ගැබේ හිර වෙලා. දැන් මේ අම්මට ගොඩාක් සිහි මුර්ජා වෙලා හරි අසනීපෙන් මැරෙන්න වගේ වැටිලා ඉදි රජුරන්ට කතා කරා රජතුමනි. මේ දුකනි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ. මේ දුක අවබෝධ කරන ධර්මයේනි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මේ දුකනි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් උපන් ආර්ය මහා සංඝරත්නය අවබෝධ කරගත්තේ.
අනේ රජතුමනි භාග්‍යතුන් වහන්සේට කියන්න මං ගොඩාක් කමාරුවෙන් ඉන්නේ. අනේ බුදුරජාණන් වහන්සේට කියන්න ගිහිල්ලා කිව්වා. මගේ නමින් සිරිපා වන්දනා කරන්න කිව්වා. වන්දනා කරලා කියන්න කිව්වා මේ සුප්පාවාසා රාජ බිසව ඉන්නේ ගොඩාක් දුකින් මෙන්න මේ විදියට දරුවා හිර වෙලා දරුවා බිහි වෙන්නේ නැහැ කියලා. එදා බුදුරජාණන් වහන්සේ නම් ළඟට ගිහිලා කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ සුප්පාවාසාට ආශිර්වාද කරා. කොහොමද ආශිර්වාද කරේ? සුඛිනී හෝතු සුප්පාවාසා කෝලිය දීතා අරෝගම් පුත්තං විජායතෝති කියලා. සුප්පාවාසා කෝලිය දියණිය සුවපත් වේවා නිරෝගී වේවා නිරෝගී දරුවෙක් බිහි වේවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ විදිහට ආශිර්වාද කරද්දී සුප්පාවාසා දේවිය දරුවෙක් බිහි කළා. ඒ දරුවා තමයි සීවලී කුමාරයා. ඇයි අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් කුසේ හිටියේ? එදා ජනතාව පීඩාවට පත් කරමින් රාජ්‍ය අල්ලන්ට මිනිස්සු ඇතුළට දාලා වහගෙන හිටපු පව විපාක දුන්නේ නැද්ද? විපාක දෙනවා. ඊට පස්සේ එදා මව වෙලා හිටියේ මව් දේවිය වෙලා හිටියේ කෙනා තමයි අදත් මව. කිව්වා ඔහොම හරියන්නේ නැහැ. සියලුම දොරටු වහන්න කිව්වා. වහලා අල්ලා ගන්න පුළුවන් රාජ්‍ය කිව්වා. උපදේශය නිසා අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් දුක් විඳා දරුවා කුසේ තියාගෙන. කොහොමද කර්ම විපාක එන්නේ එහෙනම්? කොහොමද කර්ම විපාක එන්නේ? අපි කරනවා කොහොම විඳවන්න වෙයිද? කොහොම විඳවන්න වෙයිද? සිතින්, කයින්, වචනයෙන් කිසි කෙනෙක්ට වරදක් කරන්න එපා. කය පාවිච්චි කරලා කිසි කෙනෙක්ට හිංසාවක් පීඩාවක් කරන්න එපා. කට තිබ්බ පළියට එක එක්කෙනාට කයි කතන්දර හදන්න එපා. වචනේ නොඑක ආකාරයෙන් වැරදි විදිහට පාවිච්චි කරන්න එපා. මොකද වෙන්නේ කියලා හිතා ගන්න බෑ. අපිට සසර ගැන කර්මඵල ගන්න බුදුරජාණන් වහන්සේ කම්ම විපාකෝ අචින්තියෝ. කොහොම විපාක විදිහට සිද්ධ වෙයිද දන්නේ නැහැ. පරිස්සම් වෙන්න කිව්වේ ඒකයි. කාය වචනය මනස සංවර කරගෙන කාය සුචරිතේ වචී සුචරිතේ මනෝ සුචරිතේ දෙන්න කිව්වා. කායේන සංවරෝ සාදු වාචාය සංවරෝ මනසාය සංවරෝ සාදු සබ්බත් සංවරෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා නේද? ඇයි මේ දේශනා කරේ? අනුකම්පාවෙන්. කොහොම අනුකම්පාවෙන්ද? මහා කරුණාවක් තිබේ බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව. මේ ලෝකයේ සියලු මව්වරුන්ගේ අනුකම්පාවට දාලා බැලුවත් ඒකටත් උපමාවක් කියන්න බෑ. අපේ බුදුරජාණන් වහන්සේ ඒ තරම් අපිට කාරුණිකයි. ඒ තරම් අපිට අනුකම්පායි. කවුද මේ තුන් ලෝකේ අපිට මෙච්චර කරුණාවෙන් අනුකම්පාවෙන් වැඩි ඉන්න ශාස්ත්‍රවරයෙක් ඉන්නේ? වෙන කොහෙද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇරෙන්න වෙන කවුද ඉන්නේ? ඒකනි මේ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබීමම අපි ලැබපු උතුම් වාසනාව වෙන්නේ. ඒ ධර්මය අහන්න ලැබීමම අපි ලැබපු උතුම් වාසනාව වෙන්නේ. මේ චීවරයේ දරාගෙන වැඩි ඉන්න මහා සංඝරුවන සරණ යන්න ලැබීම, මේ උතුම් ධර්මයේ කියන සංඝ රත්නය සරණ යන්න ලැබීම කොයිතරම් උතුම් දෙයක්ද? ඒ උතුම් තිසරණිය පිහිට කරගන්නට සුප්පාවාසට අර විදියට ඒ සීවලී කුමාරයාට අර විදියට කර්ම විපාක සසර යාවා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් සතුටුයි. අර කුමාරයා අවුරුදු 7ක් කුසේ හිටියා. දැන් ඉපදිච්ච ගමන් ඇවිදිනවා. ඇයි ඉතින් අවුරුදු 7ක් බඩේ හිටියානේ. වචනත් ඇහුණානේ, කට්ටිය කතා කරන්නේ ඔක්කොම කතා කරනවා. අම්මට ඉතින් හරි සතුටුයි. දුක් විඳපුවා ඔක්කොම අමතක වුණා. ඊට පස්සේ මොකද කරන්නේ? රජුරන්ට කව රජතුමනි, බුදුරජාණන් වහන්සේ නම් ඒකාන්තෙන් ආශ්චර්යයි. මේ ශ්‍රී සද්ධර්මයේ කාන්තෙන් ආශ්චර්යයි. ඒ මහා සංඝරුවන ආශ්චර්යයි. අනේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න අපේ නිවසට, අපේ රජ මාලිගාවට අපිට මේ දරුවා ලැබීමේ ප්‍රීතිය නිමිත්තෙන්
දම්පැන් පූජා කරන්නට. අද දරුවෝ ලැබීමේ ප්‍රීතිය නිමිත්තෙන් මොකද කරන්නේ? ඉටිපන්දන් හුඟක් ගෙනල්ලා කේක් එකක් කපලා අප්පුඩි ගහලා බෝතලයක් කඩලා මත් වතුර බීලා සින්දු කියලා නේද සමරන්නේ? කොහොමද වෙනස? කොහොමද වෙනස? බුදුරජාණන් වහන්සේ වඩම්මන්ට මහා සංඝරුවන වඩම්මන්ට අපිට දම්පැන් පූජා කරන්න කිව්වා. රජුරුව ගිහිලා ආරාධනා කරා. හරි වැඩේනේ. හෙට දවසේ දානයක් බාරගෙන තියෙනවා. කාගේද? මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ දායකයෙක්ගේ. එහෙනම් මේ දානේ වෙනස් කරගන්න කිව්වා. කතා කරන්නකෝ මොග්ගල්ලානට. මොග්ගල්ලාන හෙට ඔබේ දායක කෙනෙක් නේද දානේ තියෙන්නේ. මේ කෝලිය රජුරුව දිච්චවි රජුරුව අපිට ආරාධනා කරන සුප්පාවාස දරුවා ලැබීම නිමිත්තෙන් දානෙට වඩින රාජමාලිගාවට කියලා. පුළුවන් ද බලන්න කිව්වා වෙනස් කරගන්න. ඒකල්ලා මුගලන් මහරහතන් වහන්සේ මොකද කරන්නේ? දායක පවුලට ගිහිල්ලා කිව්වා අපිට විශේෂ දානයක් තියෙනවා. දවස් 7ක් දම්පැන් පූජා කරන්න ඕනේ කියනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයට අපි එනම් මේ දානේ ටිකක් කල් දාමු නේද කියලා ඇහුවා. ඊට පස්සේ එයා කිව්වා මගේ ජීවිතය රැක ගන්න පුළුවන් වෙයි කියලා මට විශ්වාස නැහැ. මම මේ ගෙනාවු එළවලු ආදී නරක වෙයි. ඒවා රැක ගන්න මට බෑ. මගේ ශ්‍රද්ධාව රැක ගන්නටත් මට බැරි වුණොත් කියලා කිව්වා. පොරොන්දු වෙනවා නම් මං දානේ කල් දාන්නම් කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ කිව්වා මම ඔබේ ජීවිතයට හානියක් නොවෙනවා කියන එකට පොරොන්දු වෙන්නම් කිව්වා. මම ඔබේ එළවලු ටිකත් නරක නොවී තියාගන්න පුළුවන් වෙන්න පොරොන්දු වෙන්නම් කිව්වා. ඔබේ ශ්‍රද්ධාව ගැන නම් මට පොරොන්දු වෙන්න බෑ කිව්වා. ඒක ඔබේ වැඩක් කිව්වා. එහෙම නේද? මේ කාලෙත් අපි හිතනවා මිනිස්සු හරි ශ්‍රද්ධාවන්තයි කියලා. එනකොට එන්නේ අම්මෝ අපිටත් නළලේ ඉඳන් තියාගෙන වැඳගෙන නොයේක් දේවල් කියාගෙන ටික දවසක් බලන්න ඕනේ ගියාට පස්සේ. ශ්‍රද්ධාවේ වෙනස්කම්. ශ්‍රද්ධාව නම් බලන්න ඉතින් රහතන් වහන්සේලා දැක්කනේ ඒවා. ශ්‍රද්ධාව නම් තියාගන්න බෑ කිව්වා. ටික කාලයක් යනකොට සංගරුවනටත් පද හදනවා. ඊට පස්සේ නොකරන දේවල් කියනවා. පව් කරගන්නවා. මේ කාලේ හැදිලා තියෙන්නේ එහෙමනේ. ඇයි සතර අපායට යන්න පාර හදාගන්න දෙපැයි. නේද? කොහොම හරි සතර අපායට යන්න දෙපැයි. ඒ හින්දා උඩ පැන පැන ඕවා තමයි කරන්නේ. බේරෙන්න. හිත රැක ගන්න බේරෙන්න. හිත රැකගෙන පින් කරගන්න. ඕක තමයි අමාරුම. එහෙනම් ඒ කාලෙත් ඕක අමාරුයිනේ. ශ්‍රද්ධාව රැකලා දෙන්න බෑ කිව්වත් වෙන කෙනෙක්ට. තමන්මයි ඒක කරගatiyoත් ඒ කිව්වා. ඊට පස්සේ මොකද කරන්නේ? සුප්පාවාසාගේ ඒ මාලිගාවට බුදුරජාණන් වහන්සේත් මහා සංඝරුවනත් වැඩියා. වැඩම කළා දවස් 7ක් දානේ පූජා කරා. 7 වෙනි දවසේ අර සීවලී කුමාරයා ඉදිරියට දාලා සුප්පාවාසා විසව මහා සංඝරුවන බුදුරජාණන් වහන්සේ වන්දනා කරා ඉස්සල්ලාම. මහා සංඝරත්නය ළඟට ගිහිල්ලා දැන් වන්දනා කරනවා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ගියාම සාරිපුත්ත මහරහතන් වහන්සේ කතා කරා. පුතා කොහොමද කියලා ඇහුවා. හොඳින්ද කියලා ඇහුවා. මොන හොඳක්ද කිව්වා. මේ අවුරුදු 7යි මාස 7ක් මම මේ කලයක් වගේ එකක් අස්සට රිංගගෙන බොහෝ දුක් විඳලා මොන හොඳක්ද මට කිව්වා. දැන් කතා කරනවා. දැන් සුප්පාවාසා බලාගෙන ඉන්නවා. හරි සතුටුයි දැන් මේ ප්‍රඥාවන්ත භික්ෂූන්ගෙන් අග්‍ර ධර්ම සේනාධිපති බුදුරජාණන් වහන්සේගේ දකුණ ශ්‍රාවක ඇහැල මලේ පාටින් බබලන ඒ සාරිපුත්තයන් වහන්සේත් එක්ක මගේ පුතා කතා කරනවනි කියලා අම්මා සතුටු වුණා. අම්මගේ සතුට බුදුරජාණන් වහන්සේ බලාගෙන බුදුරජාණන් වහන්සේ ගහනවා සුප්පාවාසා තව ඒ වගේ දරුවෝ ලබන්න කැමතිද කියලා ඇහුවා. ඊට පස්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එක දරුවෙක් නෙමෙයි 7ක් වුණත් ලබන්න මං කැමතියි කිව්වා. අමතක වුණා මා අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් දුක් විඳපේක අමතක වුණා. බුදුරජාණන් වහන්සේ ගාථාවක් දේශනා කළා.
අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මතිවත්ත තීති කියලා බුදුරජාණන් වහන්සේ වෙලාවේ ගාථාව දේශනා කරා. සුප්පාවාසා මිහිරි නැති දේවල් එන්නේ මිහිරි දේවල් විදිහට. ඊළාට අප්‍රිය දේවල් එන්නේ ප්‍රිය දේවල් විදිහට. දුක් සහිත දේවල් එන්නේ සැප සහිත දේවල් විදිහට. ප්‍රමාද පුද්ගලයා ඕවා ඉක්මවා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ නිසා අප්‍රමාදී වෙන්න කිව්වා. එතකොට බලන්න අපිටත් ඕක නේද වෙලා තියෙන්නේ. දුක් දේවල් තියෙන්නේ අපිට සැපයි කියලා අපි හිතන්නේ. දුක් දේවල්. මේ දරුවෝ හදනවා, ගෙවල් දොරවල් හදනවා, ඉඩ කඩන් අල්ල ගන්නවා, ධනෙ වස්තුව රැස් කරනවා. මේවා සැප දේවල්ද? කොයිතරම් දුකක් ඊට පස්සේ හම්බ කරපුවා ආරක්ෂා කරන්නට කොයිතරම් දුක් වෙන්න ඕනද? හොර සතුරු අරන් යනවා, ගම් වතුර වලට ගහගෙන යනවා, සුලිසුලම් වලට වහල්වල් ගැලවිලා යනවා, අවුවට පිච්චිලා යනවා, ගින්දරට අහු වෙලා ගිනි ගන්නවා. මේ හම්බ කරපු දේවල් එක දවසින් නැති වෙලා යන්න පුළුවන්. සැප දේවල් දුක් දේවල් විදිහට ඉන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ ගාථාව දේශනා කරා. ඊට පස්සේ සුප්පවාස තේරුම් ගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛාරි මහා සංඝරත්නය වැඩියට පස්සේ අර පුතා සීවලී කුමාරයා දැන් පැවිදි වෙන්න කැමතියි. අරන් ගිහිලා බුදුරජාණන් වහන්සේට බාර දුන්නා. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි පැවිදි කරේ. උපාධ්‍යයන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගුරුවරයා මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ළඟ පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ මේ ඉපදෙන කාලෙත් එහෙමයි. ඉපදෙන්න එන්නකොට මේ ජාජ මාලිගාවට බොහෝ ධන දාන්‍ය හම්බෙනවා. භවභෝග සම්පත් හම්බෙනවා පිනට. මේ කාලෙත් එහෙමයි. සමහර අම්මලට දරුවෝ හම්බෙන්න ඉන්නකොට නොඒක ආකාරයේ රස ආහාර ගෙදරට පිරෙනවා. ඒ ගෙදරට වෙනදාට වඩා හරියනවා. සමහර දරුවෝ හම්බෙන්නකොට කැඳත් නැහැ. ඒ ගෙවල් වල තියෙන ඒවත් නැති වෙනවා, ණය වෙනවා. පෞකාර අය පවුල් වලට එකතු වෙනකොට එහෙම වෙනවා. පින්වන්ත අය පවුල් වලට එනකොට අර එහෙම එකතු වෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපිට පින පව විපාක දෙන්නේ. ඇයි සසරේ දන් දුන්නා? ලේසි නෑ. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය දන් දුන්නා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය දන් දුන්නා සුළු පිරිසකටද? ඊට පස්සේ ඔන්න අනිතික තුන් ලෝකෙම අග්‍රතම කෙනාට, තුන් ලෝකෙම අග්‍රතම පිරිසට ඔන්න ඔය විදිහට පින පස්සෙන් ආවා. ඊට පස්සේ දැන් බුද්ධ ශාසනය පැවිදි වෙලා. පැවිදුණාටත් පස්සේ මහා සංඝ රත්නයටත් පුදුමාකාර විදිහට සිව්පසේ ලැබෙනවා. දවසක් හිතුවා පැවිදිලාම ටික කාලයක් යනකොට දවසක් හිතුවා පැවිදි වෙනකොට මොකද උනේ? ඔය පින ආවේ කොහමද? ඉස්සරළම සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙස් රොද කපනකොට සෝතාපන්න ඵලය සාක්ෂාත් කරනවා. දෙවෙනි කෙස් රොද කපනකොට සකදාගාමී ඵලය සාක්ෂාත් කරනවා. තුන්වෙනි කෙස් රොද කපනකොට අනාගාමී ඵලය සාක්ෂාත් කරනවා. අවසානට සියලුම කෙස් බාලා ඉවරනකොට පැවිදි වෙන්නත් කලින් රහතන් වහන්සේ නමක් කරගෙයි රහත් වුණා කියනවා. එහෙනම් සිවුර දරා ගන්නට කලින් තමයි සීවලී කුමාරයා රහත් උනේ. සීවලී රහතන් වහන්සේ. සිව්පිසි මිලියාපත් රහතන් වහන්සේ. ඊට පස්සේ අන්න බුද්ධ ශාසනයේ බොහෝ දේවල් ලැබෙනවා සසරේ දුන්න නිසා. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මට මේ මහා සංඝ රත්නයත් එක්ක 500ක් භික්ෂුන් වහන්සේලාත් එක්ක වඩින්න ඕනේ. මගේ මේ සිව්පසේ ලැබෙන එක මට බලන්න ඕනේ කියලා. පුණ්‍ය ශක්තිය මගේ බලන්න ඕනේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. අවසර දුන්නාට පස්සේ ඔන්න ඉස්සරලා මොකද කරන්නේ 500ක් භික්ෂුන් වහන්සේලාත් එක්ක කැලේට වඩින්නේ දැන්. කැලේ ඉන්නවද? ගෙවල් තියනවද කැලේ ඇතුලේ? දානේ පූජා කරන්න තියනවද?
ඉන්න තැන් තියනවාද? කැලේට වඩිනවා 500ක් එක්ක. කැලේට වැඩියට පස්සේ ඒ කැලේ විශාල නුග ගහක් තියෙනවා. ඒ නුග ගහ යට වැඩි ඉන්නවා. ඒ නුග ගහට අධිග්‍රහිත දෙවියා මොකද කරන්නේ? දින 7ක් කිරියාහාර පූජා කරනවා. එළඟි තෙල් මිශ්‍ර කිරියාහාර පූජා කරනවා. දවස් 7ම දාණයෙන් අඩුපාඩුවක් නැහැ. ඉන්ද හිටින්න තැන් වලින් අඩුපාඩුවක් නැහැ. මහා සංඝරත්නය පුදුමටපත් වෙනවා. අහනවා ඒ දෙවියගෙන් අපි දැක්කේ නෑනේ එළදෙන්නු හිටියා මේ හරියේ. අපි දැක්කේ නෑනේ ඔය කිරි මුදවනවා මේ කවුරුත්. ඊට පස්සේ කිව්වා ස්වාමීනි මම කාශ්‍යප බුද්ධ ශාසනය කරපු පිනක් මේ කිව්වා. එහෙනම් ඒ දෙවි කෙනත් පින් කරපු කෙනෙක්. ඒකෙන් තමයි මම මහා සංඝරත්නයේ කිරි ආහාරත් එක්ක ඔය විදිහට එළඟි තෙල් පූජා කරගත්තේ කියලා. ඊට පස්සේ වඩිනවා පාණ්ඩව පර්වතයට. ඊට පස්සේ වඩිනවා චිරවතී නදියට. ඊළාට වඩිනවා මහා සාගරයට මුහුදට. ඊට පස්සේ වඩිනවා හිමාලයට. ඊට පස්සේ වඩිනවා චන්දන්ත විලට. කොතන වැඩියත් සෙව්පසයෙන් අඩුවක් නැහැ. දානින් අඩුවක් නැහැ. හැම තැනම ගංගාවකට වැඩියත්, කැලෑවකට වැඩියත්, ගල් තලාවකට වැඩියත්, කාන්තාරයකට වැඩියත් සීවලී මහරහතන් වහන්සේ යම් තැනකද එතට දාණය අඩු වෙන්නේ නැහැ. සිව්පස්සේ අඩු වෙන්නේ නැහැ. ඊට පස්සේ අවසානට වඩිනවා ගන්ධමාන පර්වතයට. ගන්ධමාන පර්වතයට වඩිනකොට නාගදත්ත කියන දෙවියා එදත් මේ සීවලී මහරහතන් වහන්සේට දානය පූජා කරනවා භික්ෂු සංඝයාට. එදත් කිරියාහාරයි ගිතෙලුයි පූජා කරනවා. ඔය සිද්ධියට ඔය විදියට ඒ නාගදත්ත දෙවියා තමයි කාශ්‍යප බුද්ධ ශාසනය දම්පැන් පූජා කරන අර විදියට මේවා කරගත්තේ. නුගගහයට අධිග්‍රහිත දෙවියන් නෙමෙයි. එයත් දානෙ පූජා කරන්නේ. කිරියාහාරයි එළඟි තෙලුයි පූජා කරගන්නේ මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ දම්පැන් පූජා කළා ඒ පිනේ නාගදත්ත කියන දෙවියා ගන්ධමාන පර්වතයේදී. ඔන්න ඔය විදිහට සිව්පසයෙන් මේ බොහෝම ප්‍රත්‍යලාභී වෙනකොට බුදුරජාණන් වහන්සේ දවසක් ධම්සභා මණ්ඩපයට වඩිනකොට භික්ෂු සංඝයා කතා වෙනවා. අනේ මේ කෝලිය දීතා නැත්තම් මේ සුපාවාසා බිසවට අවුරුදු 7ක් කුසේ තියාගෙන මාස 7කුත් කුසේ තියාගෙන දවස් 7ක් කුසේ තියාගෙන මේ සීවලී කුමාරයා කරගී රහත් වුණා. ඒ විතරක් නෙමෙයි මෙයාට යන තැන පුදුම විදිහට සිව්පසේ ලැබෙන්නේ කියලා කතා වුණා. එදා බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වඩිනවා. මහණෙනි මොකක් ගැනද දැන් කතා වුනේ කියලා අහනවා. මොකක් ගැනද? අපි කතා වුනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සීවලී රහතන් වහන්සේ ගැන කියලා කතාවේදී සීවලී මහරහතන් වහන්සේගේ පින ගැන කියලා. එදා බුදුරජාණන් වහන්සේ ඒත දග්ගම් බික්කවේ මම ශාවකානම් බික්කූණයි යදිදන් සීවලින් කියලා මහණෙනි මගේ ශාසනයේ සිව්පසලාභී භික්ෂූන් අතරින් සීවලී අග්‍රවේ කියලා එදා සීවලී මහරහතන් වහන්සේට අග්‍ර ස්ථානතුරු ලබලා දෙනවා. දැනගෙනද සීවලී මහරහතන් වහන්සේගේ පිළිමයක් ගෙදර තියාගෙන දාන පූජා කරේ? දැනගෙනද? එහෙනම් හැබැයි සීවලී මහරහතන් වහන්සේ සිව්පසේ ලැබීමට අග්‍රයි බුදුරජාණන් වහන්සේට වඩාද? නෑ. බුදුරජාණන් වහන්සේ සියලු දේවල් වලින් අග්‍රයි. සංඝයා අතරින් සිව්පසේ ලැබීමේ අග්‍රස්ථානය ලැබුණේ සීවලී මහරහතන් වහන්සේට. එදා සසරේ එනකොට සිත පහදාගෙන පදුමුත්තර බුදුරජාණන් වහන්සේට දින 7ක් දුන්න දාණය හිත පහදාගෙන එදා මේ පැණි කිරි විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දුන්න දාණය කොහොමද එච්චර ප්‍රමාණයක් ඒ කිරි මේ පැණි වැළඳුවේ? එක්කෙනෙක් ගෙන ආපු කිරි මේ පැණි කොහොමද වැළඳුවේ? ඔක්කොම මහා සංඝරත්නය බෙදාගෙන යනකොට ඉවර වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරා සියලු සංඝයාට අඩුපාඩුවක් නැතුව මේ පැණි කිරි ලැබේවා කියලා.
ඒ අදිටන අනුව එදා ඒ තරුණයා පූජා කරපු මීපැණි කිරි ඒ සියලු මහා සංඝරත්නය වැළඳුවා. ඔන්න ඔය විදිහට සීවලී මහරහතන් වහන්සේ ගැන. අවසානයේ සීවලී මහරහතන් වහන්සේ ගැන උදානයක් පහළ කරනවා. ඒ උදානය සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහට. මේ කල්ප ලක්ෂයකට පෙර සියලු ධර්මයන් අවබෝධ කොට වදාළ තුන් ලෝකාග්‍ර පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වූසේක. ඒ නර ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සීලය ප්‍රමාණ කළ නොහැක. සංඛ්‍යා රහිතය. උන්වහන්සේගේ සමාධිය දියමන්තියක් මෙන් ශක්තිමත්ය. කිසි ලෙසකින්වත් බිඳිය නොහැක. විමුක්තියට උපපා නැත. එක් දිනක් ලෝකාග්‍ර නායක වූ පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් මහ පිරිස මැදේ දේව බඹුන් පිරිවරාගෙන උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කළසේක. එසේ දේශනා කර උන්වහන්සේගේ ශාසනයේ එක් තෙරුන් වහන්සේ නමකට ප්‍රත්‍යලාභී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබා දුන්සේක. හංසවතී නුවර ශාස්ත්‍රීය කුලයේ උපත ලබා මහත් වූ ශ්‍රේයෙන් යුතුව බැබළුණු මම එම සිදුවීම දැක මහත් වූ සතුටටපත් පසුදා පටන් පුරා දින 7ක් මුළුල්ලේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවනට මහදාන් පුදා එම තනතුර ප්‍රාර්ථනා කළෙමි. එකල්හි මහා වීර වූ පුරුෂෝත්තමයාණන් වහන්සේ මගේම පැතුම දැක එය ඉෂ්ට වන්නේ දැයි කියා බුදු ඇසින් බලනසේක් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වන බව දැක පින්වත් කුල පුත්‍රය මේන් කල්ප ලක්ෂයක් කැවෑමෙන් ඔක්කාක කුලයේ සම්භව කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්ත්‍රඥ වහන්සේ ලෝ පහළ වනසේක. උන්වහන්සේගේ ශාසනයේ සීවලී නැමැති ශාස්ත්‍ර ශ්‍රාවක වන ඔබ ප්‍රත්‍යලාභී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබා ගන්නේ යයි වදාරමින් මට නියත විවරණ ලබා දුන්සේක. මේ මහත් වූ සතුටට පැමිණි මම එතෙන් පටන් දාන ආදී පුණ්‍ය කර්මයන් නිරතව කුසල් සිතේ බලයෙන් මිනිස් කය හැර දමා තවතිසා දෙව්ලොව උපත ලැබුවෙමි. මේ එක් 90 වන කල්පේ සුන්දර ඇස් ඇති සියලු ධර්මයන්හි පරප්‍රාප්ත ලෝකාග්‍ර නායක විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වූසේක. ඒ සමයේ මම බන්දුවතී නුවර එක්තරා කුලගයක ඉපද කර්මාන්තයන් නිරත වෙමි. මේ අතර බන්දුමතී නුවර සදෙහිති මනුෂ්‍ය සමූහයක් විපස්සී බුදුරදුන්ට මහදනක් පුදන්නට පටන් ගත්හ. මේ අතර ඔහු එක් දිනක් දානයට කිරිත් මී පැණිත් අඩු බව දැක ඒ සෙවීමට පටන් ගත්හ. එකල්හි මම අලුත් කිරිද මී පැණිදගෙන කර්මාන්ත ස්වාමියාගේ නිවස බලා ගියෙමි. කිරිත් මී පැණි සොයමින් සිටි එක් පුරුෂයෙක් දුරදීම මා දුටුවේය. දෙක මා වෙත එළඹ කහවණු දහසක් දී කිරිත් මී පැණිත් ඉල්ලා ගත්තේය. පසුව මම කරුණ ඇසෙමි. අසා බුදුපාමොක් මහා සංඝරුවනට පෙදීමට කිරිත් මී පැණිත් ඕනෑ කර ඇති බව දැනගෙන සියලු ජනයා තථාගතයන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් දාන ආදියන් සංග්‍රහ කරති. මමත් භික්ෂු සංඝයා සහිත ලෝක නායකයන් වහන්සේට දාන ආදියන් සංග්‍රහ කරන්නෙමි කියා සිතුවෙමි. එසේ සිතූ මම නිසි කල් පැමිණි කල්හි කිරිත් මී පැණිත් එකට යොදා කලවම් කර භික්ෂු සංඝයා සහිත ලෝක නායකයන් වහන්සේට පිදුවෙමි. පුදා සිත පහදවා ගත්තෙමි.
මම මේ කුසල කර්මයේ බලයෙන්ද ප්‍රසන්න වූ සිතේ බලයෙන්ද මරණින් මතු මිනිස් කය හැර දමා තවතිසා දෙව්ලොව ආයෙත් උපත ලැබුවෙමි. පසුව මම බරණැස් නුවර මහා යශසින් හා පිරිවරින් සමෘද්ධිමත් වූ රජෙක්ව ඉපදීමෙන් අනතුරුව සතුරු රජෙකුට කිපී ඔහුගේ නුවර වට කර කිසිවෙකුටත් නුවරින් පිටවීමට නොහැකි වනසේ නුවර සියලු දොරටු වැස්සෙමි. මෙසේ කිරීමෙන් නුවර වාසී සෑම දිනම පුරා දින 7ක් මුළුල්ලේ නුවර ඇතුළත කොටු වී සිටියහ. මේ නිසා ඔහු බොහෝ දුකටපත් වූහ. මා විසින් සිදු කළ ඒ අකුසල කර්මයේ බලයෙන් මම මරණින් මතු දරුණු ගති ඇති නිරයට වැටුණෙමි. වැටි වචනයෙන් කිව නොහැකි තරමේ මහා දුක් විඳෙමි. දැන් මම මේ අන්තිම ජාතියේ කෝලිය නුවර උපන්නෙමි. මගේ මව සුප්පාවාසා රැජිනයි. මගේ පියා මහාලී ලිච්ඡවී රජතුමායි. පෙර කරන ලද කුසල කර්මයන්ගේ බලයෙන් මම ශාස්ත්‍රීය කුලෙහි උපත ලැබුවෙමි. නුවර සුළු දොරටු වසා කළ අකුසල කර්මයේ බලයෙන් වසර 7කට වඩා කල් මව කුසේ සිටියදී මහා දුක් විඳෙමි. පුරා සතියක්ව මහා දුකින් දුකටපත් වූෙමි. මගේ මවත් පෙර නුවර දොරටු වැසීමට උපදෙස් දීම හේතුවෙන් මා මෙන්ම ඊතා කටුක වූ දුක් වේදනා වින්දාය. බුදුරදුන්ගේ අනුකම්පාව ලැබීම නිසා මම කිසි අපහසුාවක් නැතුව මව කුසින් බිහි වුනිමි. උපත ලැබ සතියකට පසුව ගිහිගේ යති අප්‍රමාණ දොස් දෙක බුදු සසුනේ පැවිදි බව ලැබුවෙමි. මහා ප්‍රඥෝත්තම ධම්සෙනවි සාරිපුත්ත මහරහතන් වහන්සේ මා පැවිදි කරවාගත්සේක. හිස කෙස් කපා අවසන් වීමට පෙර මම මහරහත් භාවයට පත් වූෙමි. දෙවියෝද නාගයෝද මනුෂ්‍යයෝද මා පසුපස එමින් මට සිව්පසේ පිළිගන්නති. පදුමුත්තර බුදුරජාණන් වහන්සේටද විපස්සී බුදුරජාණන් වහන්සේටද දන් පුදා සිව්පසෙන් උපස්ථාන කළ නිසා ඒ කුසල කර්මයේ බලයෙන් වනයේ සිටියත් ගමේ සිටියත් දියේ සිටියත් ගොඩබිමේ සිටියත් මේ සෑම තැනකදීම මට සිව්පසේ හොඳින් ලැබේ. පසු කලක ලෝකාග්‍ර නායක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 30000ක් භික්ෂු සංඝයාද සමගින් සරියුත් මහ තෙරුන් වහන්සේගේ බාල සොයුරා වූ රේවත තෙරුන් දැක බලා ගැනීමට කිහිරි වනයේට වැඩම කළසේක. එකල්හි බොහෝ දෙවි දේවතාවෝ සහ පිරිසේ සිටි මා දැක මා වෙත එළඹ මට සිව්පසෙන් සංඝ සත්කාර කළහ. මගේ පිනින් මට ලැබුණේ සිව්පසය මම පිළිගත්තෙමි. පිළිගෙන බුදු පාමුක් මහා සංඝරුවන වෙත එළඹ ඒ සිව්පසෙන් උපස්ථාන කළෙමි. එසේ කොට කිහිරි වනයේදී රේවත තෙරුන් වහන්සේ දැක බලා ගත්තෙමි. කිහිරි වන ගමන නිමවා දේවරම් මහා විහාරයට වැඩි කලෙහි දේවාති දේවෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිවණක් පහ පිරිස මැද වැඩ සිඳිමින් මහණෙනි මගේ මේ ශාසනයේ ප්‍රතිලාභී භික්ෂූන් අතරින් මා පුත් සීවලී අග්‍රවන්නේ යයි වදාරමින් මට ප්‍රතිලාභී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබා දුන්සේක. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ සමීපයට පැමිණ මට යහපතක්ම විය. මා විසින් ත්‍රිවිද්‍යාවන්ද සිව්පිලි සිඹියාවන්ද අෂ්ටවි මෝක්ෂයන්ද ෂඩ් අභිඥාවන්ද ලබන ලදී. එසේ ලබාගෙන බුදුරදුන්ගේ අනුශාසනය මැනවින් කරන ලදී. සීවලී මහරහතන් වහන්සේ. සාදු සාදු සාදු. ඔය විදිහට තමයි අපි මේ බුද්ධ ශාසනයේ වැඩ හිටිය
ඒ උත්තම සීවලී මහරහතන් වහන්සේ ගැන ඉගෙන ගත්තේ. ඉතින් මේ විදිහට ඔබට මේ මහා සංඝ රත්නය ගැන හිත පහදා ගන්නට මේ උතුම් ධර්ම දාණය අද ලැබලා දෙන්නේ අපේ කිරිමුදියන්සේ උපාසක මහතා. ඉතින් රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපේ උපාසක මහතාටත් ඒ පවුලේ සියලු දෙනාටත් අනුමෝදන් වීමෙන් මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්නටත් නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වෙන්නටත් මේ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඒකාන්තෙම උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. Thank you.